ආයිබුවන් මාප්‍රිය ක්‍රීඩාලෝලී මිතුරු මිතුරියනි අදත් මිනි ටීවී YouTube නාලිකාවෙන් මා ඔබ හමුවන්නේ ස්ට්‍රේට් ෂොට් හෙවත් කෙලින් පහර විශේෂාංගයෙන්. ඔබ දන්නවා දැන් මේ වන විට ඉන්දිය කණ්ඩායම ශ්‍රී ලංකාවේ සංචාරයක නියැලෙනවා. එක්දින ජාත්‍යන්තර තරඟ 3කට සහ 2020 තරඟ 3කට සහභාගී වීමේ අපේක්ෂාවෙන්. දැන් මේ තරඟ කිහිපය ශ්‍රී ලංකා පිළට තමයි අතිශයින්ම වැදගත් වෙන්නේ. මොකද 2023 ලෝක කුසලාන මීළඟ ක්‍රිකට් තරඟාවලිය පැවැත්වෙන්නේ 2023 දී. එහි සුපර් ලීග් තරඟාවලිය නැත්නම් සුදුසුකම් ලැබීමේ තරඟාවලියේ ශ්‍රී ලංකාව මේ වන විට ඉන්නේ 11 වන ස්ථානයේ. ඇත්තටම වාසනාවකට වගේ ඉක්ුත් එංගලන්ත සංචාරයේ තිබුණු අවසන් ජගත් එක්දින තරඟය වර්ෂාව නිසා විසඳුමකින් තොරව අවසන් වුණා. එහි ප්‍රතිඵලයක් වශයෙන් සුපර් ලීග් තරඟාවලියේ අවසානයේම සිටි 13 වෙනිව සිටි ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට 11 වන ස්ථානයේ ඉන්නේ. නමුත් ශ්‍රී ලංකාවට ලොකු අභියෝගයක් තියෙනවා කොහොමද අපි මේ පාර මීළඟ ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියට එක්දින තරඟාවලියට සුදුසුකම් ලබන්නේ කියන වග. මොකද මුල් කණ්ඩායම් 8ට එන්නට නම් ශ්‍රී ලංකා කණ්ඩායම සැලකිය යුතු ජයග්‍රහණ රැසක් අත් කරගන්න වෙනවා ඉදිරියේ පැවැත්වෙන ජගත් එක්දින තරඟවලදී. නමුත් අඩුම වශයෙන් සුදුසුකම් ලබන්නටත් ඔවුන්ට ලොකු සටනක් දෙන්න වෙලා තියෙනවා. තත්ත්වය මෙසේ තිබියදී දැන් 2020 මීළඟ ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය ලබන ඔක්තෝබර් නොවැම්බර් කාල සමයේ එක්සත් අරාබි එමිරාජ්‍යයේදී පැවැත්වෙනවා. ඉතින් ඇත්තටම සාජා ඒ වගේම අබුඩාබි ඒ වගේම ඩුබායි සහ මස්කට් යන නගරවල තමයි මේ තරඟාවලිය පැවැත්වෙන්නේ. ඉතින් පිතිකරුවන්ගේ පාරාදීසයක් වන් තනතිලි තමයි මේ එක්සත් අරාබි එමිරාජ්‍යයේ සෑම ක්‍රීඩා පිටියකම වගේ තියෙන්නේ. නිසා විශාල ලකුණු සම්භාරයක් රැස් කළ යුතු වෙනවා ජයග්‍රහණය කරන්නට නම් ලකුණු 300කට වඩා වැඩි සංඛ්‍යාවක් කරා යන්නට පහසුවෙන් ඉඩකඩ තියෙනවා එම තනතිලිවල. කෙසේ වෙතත් ශ්‍රී ලංකාවට එම තරඟාවලියේ සුදුසුකම් ලැබීමේ තරඟවලදීත් ඉතාමත්ම හොඳින් ක්‍රීඩා කරන්නට වෙනවා ඉදිරි කාලය තුල මීළඟ 2020 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියට ක්‍රීඩා කරන්නට නම්. ඒකත් අභියෝගයක්. ඉතින් මේ මෙවන් වූ අභියෝග රැසක් මැද ශ්‍රී ලංකා කණ්ඩායම ඉක්ුත් එංගලන්ත සංචාරය අවසන් කළා. අප දන්නවා අසාර්ථක සංචාරයක්. මොකද 2020 තරඟ 3ම ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත් වුණා. එන්නම තරගෙන් තරගයට ශ්‍රී ලංකා කණ්ඩායමේ විශේෂයෙන් පිතිකරුවන්ගේ ප්‍රබල පසුබෑමක් දක්නට ලැබුණා. ඒ වගේම තමයි 2020 තරඟාවලිය 3-0ක් ලෙස පරාජය වුණාට පසුව ජගත් එක්දින තරඟාවලිය 2-0ක් ලෙස එංගලන්තයේ ජයග්‍රහණය කළා. මොකද අවසන් තරගයට වර්ෂාවෙන් බාධා පැමිණුණු නිසා වාසනාවකට වගේ ශ්‍රී ලංකාව පරාජයෙන් බේරුණා. නමුත් එංගලන්ත කණ්ඩායමේ තිබුණු සුවිශේෂත්වය තමයි ඔවුන්ගේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් කිසිවකුත් තේරීම් කමිටුව අමතක කරලා තිබ්බේ නැහැ. යොන් මෝගන්ගේ නායකත්වය වගේම ඔහු පරිණත ක්‍රීඩකයෙක්. වයස අවුරුදු 30ට වැඩි ක්‍රීඩකයින් 9ක් 10ක් පමණ එංගලන්ත කණ්ඩායමේ ක්‍රීඩා කළා. බොහොම අත්දැකීම් බහුල ක්‍රීඩකයින් ඔවුන්ට සිටියා. ඔවුන්ගේ ප්‍රබලතම කණ්ඩායම ශ්‍රී ලංකාවට එරෙහිව තරඟ වැදුනා 2020 තරඟ 3දීත් ඒ වගේම ජගත් එක්දින තරඟ 3දීත්. ඉතින් ශ්‍රී ලංකාවේ කියන්නේ අනිත් පැත්ත. ශ්‍රී ලංකා කණ්ඩායම බොහොම නොමේරු ලදරු කණ්ඩායමක් තමයි ඇත්තටම එංගලන්ත සංචාරයට සහභාගී වුණේ. කුසල් ජනිත් පෙරේරාට විතරයි ඇත්තටම ජගත් එක්දින තරඟ 100කට වඩා ක්‍රීඩා කරලා පළපුරුද්දක් අත්දැකීම් තිබුණේ. සෙසු ක්‍රීඩකයින් සමහර විට තරඟ 1යි 2යි ක්‍රීඩා කරලා තිබ්බේ. නමුත් සංචාරයට එක්වුණු ක්‍රීඩකයින් කිහිප දෙනෙක්ම ප්‍රථම වරටයි ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරමින් එංගලන්තයේ සංචාරය කළේ. පිතිකරුවන්ගේ අසාර්ථකත්වය මේ සෑම තරඟයකදීම ඉතාමත්ම හොඳින් කැපී පෙනුණා. වාසනාවකට මෙන් පන්දු යවන්නන් සහ පන්දු රකින්නන් ඔවුන්ගේ කාර්යභාරය බෙහෙවින් හොඳට කරන්න උත්සාහ කළ බවක් පෙනෙන්නට තිබුණා. විශේෂයෙන් දුෂ්මන්ත චමීර ඔහු බලාපොරොත්තු තැබිය හැකි ඉතාමත්ම දක්ෂ වේග පන්දු යවන්නෙක්. දුෂ්මන්ත චමීරගේ පන්දු යැවීමේ හපංකම් දෙස අප ඉතාමත්ම ආසාවෙන් බලාගෙන හිටියා. ඒ වගේම තුන්නිරියව්වෙන් කැපී පෙනෙන ක්‍රීඩකයෙකු හැටියට වනිදු හසරංගට බලාපොරොත්තු තැබිය හැකි ක්‍රීඩකයෙක් වනිදු හසරංග. ඉතින් ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යැවීම සාමාන්‍යයි. පන්දු රැකීම උඩ පන්දු කිහිපයක් ගිලිහි ගියාට හොඳ මට්ටමක තිබුණා. සතුටු විය හැකි මට්ටමක තිබුණා. නමුත් අවාසනාවකට මෙන් ආරම්භක පිතිකරුවන්ගේ අසාර්ථකත්වය ඒ වගේම තමයි විශේෂයෙන් මැද පෙළ කඩාගෙන වැටීම
අත්දැකීම් නොමැතිකම ඉතාමත්ම හොඳින් පෙනෙන්නට තිබුණා මේ එංගලන්ත සංචාරයේ පුරාවට. ඇතැම් ක්‍රීඩකීන් එකම පහර ගහන්න ගිහිල්ලා අවුට් වුණා. ධනංජය සිල්වා, වනිදු හසරංග, ඒ වගේම පැතුම් නිස්සංක, අවිෂ්ක ප්‍රනාන්දු දුර්වල පහරවල් කරා යන්න ගිහිල්ලා විශේෂයෙන්ම හුක් පහර. මොකද කඩුල්ලෙන් ඉවතට ඔෆ් ස්ටම්ප් එකෙන් ඉවතට ඇදී යන පන්දුවට දෝලණය වෙන පන්දුවකට හුක් පහරක් එල්ල කරන්නට නම් ඉතාමත්ම දක්ෂ හැකියාවක් තියෙන්න ඕනේ. මේ හුක් පහර එල්ල කරන්නට හැකියාව තිබුණු විශිෂ්ටතම ශ්‍රී ලංකා ක්‍රීඩකයෙක් තමයි අරවින්ද ද සිල්වා. නමුත් අරවින්ද හුක් පහරක් ගැහුවොත් ඒක 4 සීමාවට උඩින් තමයි යන්නේ, අනිවාර්යයෙන්ම ලකුණු 6ක් බවට පත් වෙනවා. එදා අරවින්දගේ ක්‍රීඩා විලාසය. නමුත් අද ශ්‍රී ලංකා ක්‍රීඩකීන්ට මේ හුක් පහර එල්ල කරන්න බෑ 6 පහරක් හැටියට. ඔවුන් උඩ පන්දුවක් ලබා දීලා අවාසනාවන්ත ලෙස දැවී යනවා. ඇතැම් ක්‍රීඩකීන් මෙය රිපීට් කළා. ඒ කියන්නේ නැවත නැවතත් මේ පහරම එල්ල කරලා දැවී ගිය ආකාරය අපට ඉක්ුත් එංගලන්ත සංචාරයේදී කැපී පෙනුණා. ඉතින් මේ පිතිකරුවන්ගේ මේ ඉතාමත්ම දුර්වල ක්‍රීඩා විලාසයට හේතුව මොකක්ද? එකක් තමයි ඉනිමක් ගොඩනගන්නට නම් අත්දැකීම් බහුල පිතිකරුවන් ක්‍රීඩකීන් ඉන්න ඕනේ. නවකීන්ට මේ අත්දැකීම් බහුල ක්‍රීඩකීන් වටා තමයි ඇත්තටම ඉනිම තමන්ගේ හැකියාවන් මුවහත් කරගන්නට අවස්ථාව දෙන්න ඕනේ. නමුත් ශ්‍රී ලංකාවේ ඒක කළේ නැහැ. එංගලන්තයේ ඉතාමත්ම ප්‍රබල කණ්ඩායමක්, ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින්ගෙන් සමන්විත ශක්තිමත්ම කණ්ඩායම තමයි ශ්‍රී ලංකාවට එරෙහිව තෝරාගත්තේ. මා නම් වශයෙන් දැන් කියන්න යන්නේ නැහැ, මොකද ඒක අතීතයට එක් වූ තරගාවලියක්. අරගෙන බලන්න ශ්‍රී ලංකාවට එරෙහිව තරඟ කළ ක්‍රීඩකයින් වයස අවුරුදු 30ට වැඩි හුඟ දෙනෙක්. ඒ වගේම තමයි එක්දින තරඟ සැලකිය යුතු විශාල සංඛ්‍යාවකට ක්‍රීඩා කරලා තියෙනවා. එක්කෙනෙක් දෙන්නෙක් පමණයි අත්දැකීම් අඩු ක්‍රීඩකයින් හිටියේ. නමුත් අනෙක් සෑම ක්‍රීඩකයෙක්ම ශ්‍රී ලංකා පිළට එරෙහිව ඉතාමත්ම ප්‍රබල සටනක් දියත් කළා. ඒ ප්‍රතිඵලයක් වශයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම 2020 තරඟ 3ම පරාජයට පත් වුණා. ඒ වගේම තමයි ජගත් එක්දින තරඟාවලියේදී 2-0ක් ලෙස පරාජයට පත් වුණා. ඉතින් අවාසනාවකට මෙන් අප පුනා කියද්දී ක්‍රීඩා විචාරකයෙක් හැටියට මා දකින්නේ මේ තත්වයට පැහැදිලිවම ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව සහ ශ්‍රී ලංකා තාක්ෂණික කමිටුව, ක්‍රිකට් තාක්ෂණික කමිටුවත් වගකිව යුතුයි. මොකද එහි ප්‍රධානියා හැටියට කටයුතු කරන්නේ අරවින්ද ද සිල්වා. කුමාර සංගක්කාර, මහිල ජයවර්ධන, මුත්තා මුරලිදරන් වැනි ක්‍රීඩකයින් උපදෙස් දෙන්න ඉන්නවා. ඇයි මේ අයට පේන්නේ නැත්තේ? ඉතාමත්ම වටිනා සම්පත් අපේ ළඟ තියෙනවා ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින්. කොන්ත්‍රාත්තු ප්‍රශ්න, මුදල් ප්‍රශ්න, ලැබෙන ප්‍රතිලාභ පිළිබඳව ක්‍රීඩකයින් සමග සාකච්ඡා කරලා බලධාරීන්ට පුළුවන් වෙන්න ඕනේ විසඳ ගන්න. මොකද ක්‍රීඩකීන්ට මුදල් ලැබෙන්න ඕනේ. ක්‍රීඩකීන් නිසානේ අපිට මුදල් එන්නේ ක්‍රිකට් ආයතනයට. මේ මුදල් හම්බ කරලා දෙන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකීන්. ඒ නිසා අප ඔවුන්ගේ දුක් ගැනවිලි වලට සවන් දෙන්න ඕනේ. ඔවුන්ගේ අපේක්ෂාවන් මොනවද? මේ කොන්ත්‍රාත් පදනමේ තියෙන විනිවිද ස්වභාවය පිළිබඳ තවමත් ප්‍රශ්නාර්ථයක්, විචිකිච්ඡාවක් මේ ක්‍රිකට් ක්‍රීඩකීන් තුල තියෙනවා. එහෙමනම් ඒවා සාකච්ඡා මාර්ගයෙන් සාමකාමීව සුහදව කතා බහ කරලා බේර ගන්න පුළුවන් වෙන්න ඕනේ. එසේ නැතුව ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන්ව අමතක කරලා දාලා ඉන්නවනම් විශේෂයෙන්ම ඇන්ජිලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, දිමුත් කරුණාරත්න, ලහිරු තිරිමාන්න, සුරංග ලක්මාල්, අමිලා අපොන්සු, සික්කුගේ ප්‍රසන්න වගේ ක්‍රීඩකයන් අමතක කරලා, ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් අමතක කරලා මේ යන ගමනේ අවසානය සමහර විට මීටත් වඩා බරපතල ප්‍රපාතයකට වැටෙන්නට ඉඩ තියෙනවා ශ්‍රී ලංකාවේ ක්‍රිකට්. ඉතින් මේ පිළිබඳව කෙලින් කතා කරන්නේ නැහැ ගොඩක් දෙනෙක්. අද ජනමාධ්‍ය ගත්තත් ඔවුන් මේ පිළිබඳව ඇත්ත කතා කරන්නේ නැහැ. මේ තියෙන යථාර්ථය, මේ ප්‍රශ්නයේ තියෙන යථාර්ථය විනිවිද දකින්න උත්සාහ කරන්නේ නැහැ. ඔවුන් බොහෝ දෙනෙක් නිහඬයි. අද ප්‍රබල විචාරයක් නැතිකම, ප්‍රබල සංවාදයක් රට තුල නැතිකම ජනමාධ්‍ය තුල ලොකු ප්‍රශ්නයක් මේ ක්‍රිකට් ක්‍රීඩාවේ අද තියෙන ඇදවැටීමත් එක්ක. ඉතින් මා විශ්වාස කරනවා තේරීම් කමිටුවට නුවණැස පෑදේවා කියලා. මොකද ඔවුන්ගේ තියෙන මේ විලාසය, මේ හිතුවක්කාර දඩබ්බර ක්‍රියාපිළිවෙත වහාම නතර කළ යුතුයි. ඔවුන් තමයි ක්‍රීඩකීන්ට කතා කරන්න ඕනේ. දැන් ක්‍රීඩකීන් තේරීම් කමිටුවට කතා කරන්න අවශ්‍ය නැහැ. අවශ්‍යම අවස්ථාවක ඇරෙන්න ක්‍රීඩකීන් වෙනුවෙන් කතා කරන්න ඉන්නේ තේරීම් කමිටුව. තේරීම් කමිටුව පුළුවන් ක්‍රීඩකීන්ට එන්න කියන්න. තිසර පෙරේරා ක්‍රිකට් පිටියෙන් සමුගන්නට ඉස්සෙල්ලා තේරීම් කමිටුවට තිබ්බ ඒ ප්‍රශ්නේ විසඳා ගන්න. නමුත් අවාසනාවකට තිසර පෙරේරා නිහඬවම වගේ ක්‍රිකට් පිටියෙන් සමුගන්නවයි කියලා ප්‍රකාශ කළා මේ කලකිරීමත් පසුතැවීමත් එක්ක.
ඉතින් ඇත්තටම මේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින්ට මේවා තේරෙන්න ඕනේ. අරවින්ද සිල්ලා පොඩි බබෙක් නෙමෙයි. මොකද ඔහු සුපිරි ක්‍රීඩකයෙක්. ඔහුගේ කාලේ මේ වගේ ප්‍රශ්නයක් ආවනම්, මුදල් ප්‍රශ්න ආවනම් ඔවුන් මුහුණ දෙන ආකාරය. මොකද හැම ක්‍රීඩකයෙක්ටම මුදල් වැදගත්. ඔවුන් දැන් වෘත්තීය ක්‍රීඩකයින්. ඒ නිසා වෘත්තීය මට්ටමින් ක්‍රීඩා කරන ක්‍රීඩකයින්ගේ දුක්ගැනිවිලි වලට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැහැදිලිවම සමන් දිය යුතුයි. ඔවුන් වහාම ඔවුන්ගේ තියෙන මේ දඩබ්බර ක්‍රියාපිළිවෙත් අමතක කරලා බලධාරීන් හැටියට ක්‍රිකට් ක්‍රීඩකයින්ට සමන් දිය යුතු කාලය පැමිණ තියෙනවා. ඊළඟට මා ක්‍රීඩාලෝලී ඔබේ අවධානය යොමු කරන්න කැමති මේ දිනවල ශ්‍රී ලංකාවේ සංචාරය කරන ඉන්දිය කණ්ඩායමේ තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරන්නට. ඇත්තටම මේ ඉන්දිය කණ්ඩායම ශ්‍රී ලංකාවේ සංචාරය කරන මේ ඉන්දිය කණ්ඩායමේ ඉන්නේ වැඩි හරියක්ම නවක ක්‍රීඩකයින්, ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් ඉන්නේ කිහිප දෙනයි. නමුත් එංගලන්තයේ සංචාරය කරන ඉන්දිය කණ්ඩායමේ තමයි ඔවුන්ගේ අංක 1 ප්‍රබලතම කණ්ඩායම බවට පත් වෙලා තියෙන්නේ. විශේෂයෙන්ම විරාට් කෝලිගේ නායකත්වයෙන් රෝහිත් ශර්මා, චේතේශ්වර පුජාරා, ඒ වගේම අජින්ක්‍යා රාහනේ, එතකම ඉෂාන් ශර්මා, රවිචන්ද්‍රන් අශ්වින්, ඒ වගේම ජස්ප්‍රීත් බුම්රා වගේ ක්‍රීඩකයින්, රවීන්ද්‍ර ජඩේජා මේ වගේ ප්‍රබල ක්‍රීඩකයින් ඔක්කොම වගේ ඉන්නේ ඉන්දියාව එංගලන්තයේ සංචාරය කරන කණ්ඩායමේ. එතකොට අපිට එවලා තියෙන්නේ දෙවන පෙළ කණ්ඩායමක් කියන එක පිළිබඳව තර්කයක් නැහැ. මොකද මේ කණ්ඩායමේ ඉන්න ජ්‍යෙෂ්ඨතම ක්‍රීඩකයා තමයි නායක ශිඛර් ධවන්. ඔහු තරඟ එක්දින තරඟ 142කට ක්‍රීඩා කරලා තියෙනවා. 20 තරඟ 65කට ක්‍රීඩා කරලා තියෙනවා. වයස අවුරුදු 35යි. ශිඛර් ධවන් තමයි උන්ගේ ප්‍රබලතම ආරම්භක පිතිකරුවා. එතකොට ඊළඟට භුවනේශ්වර් කුමාර් උපනායකයා වයස අවුරුදු 31යි. එක්දින තරඟ 117යි, 20 තරඟ 48යි. ඊළඟට ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් අතර ඉන්නවා මනීෂ් පාණ්ඩේ වයස අවුරුදු 31යි, එක්දින තරඟ 26යි, 20 තරඟ 39යි. ඊළඟට කුල්දීප් යදාව් වයස අවුරුදු 26යි, එක්දින තරඟ 63යි. යුස්වේන්ද්‍ර චාල් වයස අවුරුදු 30යි, එක්දින තරඟ 54යි. ඊළඟට ක්‍රිෂ්ණප්පා ගෞතම් වයස අවුරුදු 32යි. නමුත් ඔහු එකදු ජාත්‍යන්තර තරඟයකටවත් ක්‍රීඩා කරලා නැහැ. IPL තරඟ කිහිපයක් ඇරෙන්න. ඊළඟට හාඩික් පාණ්ඩයා වයස අවුරුදු 27යි, එක්දින තරඟ 60යි, 20 තරඟ 48යි. ඉතින් මේ තමයි ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් දැනට මේ වත්මන් ශ්‍රී ලංකාවේ සංචාරය කරන ඉන්දිය කණ්ඩායමේ ඉන්න. මේ අයගෙන් වයස අවුරුදු 30 සීමාවෙන් ඉහළ ඉන්නේ ශිඛර් ධවන්, භුවනේශ්වර් කුමාර්, යුස්වේන්ද්‍ර චාල්, ඒ වගේම මනීෂ් පාණ්ඩේ, කෘණාල් පාණ්ඩයා සහ ක්‍රිෂ්ණප්පා ගෞතම්. ඊළඟට ODI තරඟ 100කට වඩා ක්‍රීඩා කරලා තියෙන්නේ ශිඛර් ධවන් සහ භුවනේශ්වර් කුමාර් පමණයි. එක්දින තරඟ 50කට වඩා ක්‍රීඩා කරලා තියෙන්නේ යුස්වේන්ද්‍ර චාල්, හාඩික් පාණ්ඩයා සහ කුල්දීප් යදාව් විතරයි. ඊළඟට ODI තරඟ 25කට වඩා ක්‍රීඩා කරලා තියෙන්නේ මනීෂ් පාණ්ඩේ පමණයි. අනෙක් සෙසු ක්‍රීඩකයින්ට සමහර විට එකම තරඟයකවත් ජාත්‍යන්තර තරඟ අත්දැකීමක් නැහැ. ඔවුන් IPL තරඟ කිහිපයකට ක්‍රීඩා කරලා තිනවා. ඒ ඇරෙන්න එකදු ජාත්‍යන්තර තරඟයකටවත් ක්‍රීඩා නොකළ ක්‍රීඩකයින් ගොඩක් ඉන්නවා. විශේෂයෙන් නිතීෂ් රාණා, ඉෂාන් කිෂන්, ඒ වගේම සංජු සැම්සන්, ඒ වගේම වරුන් චක්‍රවර්ති, ගෞතම් ක්‍රිෂ්ණප්පා, චේතන් සකාරියා වගේ ක්‍රීඩකයින් එකදු ජාත්‍යන්තර තරඟයකටවත් ක්‍රීඩා කරලා නැහැ. ඉතින් මේන් අපිට පේනවා වත්මන් මේ ඉන්දිය කණ්ඩායම, ශ්‍රී ලංකාවේ තරඟ වදින ඉන්දිය කණ්ඩායම මොනතරම් ලාබාල කණ්ඩායමක්ද කියලා. ඉතින් මේ වගේ කණ්ඩායමකටවත් එරෙහිව අපිට තරගාවලි ජයග්‍රහණයක් ලබන්න බැරි නම් 20 හෝ ජගත් එක්දින තරගාවලියේදී මොකද්ද ශ්‍රී ලංකා කණ්ඩායමේ තත්ත්වය? මම විශ්වාස කරනවා ශ්‍රී ලංකා කණ්ඩායම හොඳින් ක්‍රීඩා කරાવી කියලා. නමුත් මේ පාරත් ඉන්දිය කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකාව තරඟ කරන්නේ තරුණ ක්‍රීඩකයින් අත්දැකීම් නැති, ඉතාමත්ම අඩු අත්දැකීම් තියෙන තරුණ ක්‍රීඩකයින්ගෙන් සමන්විත කණ්ඩායමක් තමයි ක්‍රීඩා කරන්නේ. කොටිම බංග්ලාදේශය සහ එංගලන්තය සමග තරඟ වැදුණු කණ්ඩායමට සමාන කණ්ඩායමක්ම තමයි ක්‍රීඩා කරන්නේ. වාසනාවට බානුක රාජපක්ෂට අවස්ථාවක් ලැබිලා තිනවා යලිත් සංචිතයට එකතු වෙන්න බර අඩු කරගෙන. මිකී ආතර් මං හිතන්නේ දැන් සතුටු වෙනවා ඇති බානුක රාජපක්ෂගේ බර ගැන.
නමුත් ලසිත් මාලිංගටත් තවම අවස්ථාවක් නැහැ මං හිතන්නේ 2020 තරඟාවලියට ක්‍රීඩා කරන්නට. ඉතින් තිසර පෙරේරා නැහැ, ඇන්ජලෝ මැතිව්ස් නැහැ, දිනේෂ් චන්දිමාල් නැහැ. විශේෂයෙන්ම එක්දින ජාත්‍යන්තර තරඟ ගැන කතා කරනකොට දිනේෂ් චන්දිමාල් නැතුවම බැරි ක්‍රීඩකයෙක් හැටියටයි මා දකින්නේ. ලහිරු තිරිමාන්න, දිමුත් කරුණාරත්න, ඇන්ජලෝ මැතිව්ස්, සුරංග ලක්මාල් මේ වගේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් වටා නවක ක්‍රීඩකයින්ව ඉතාමත්ම ප්‍රවේශයෙන් ආදේශ කරලා කළමනාකරණය කරගත්තා නම් ශ්‍රී ලංකා කණ්ඩායමට මේ ඉරණම අත්වන්නේ නැහැ. කොහොම වුණත් මා විශ්වාස කරනවා ශ්‍රී ලංකා කණ්ඩායම හොඳින් ක්‍රීඩා කරાવી. ඔවුන්ගේ පන්දු යැවීමේ බල ඇණිය හොඳයි. වේග පන්දු යවන්නන් සහ විශේෂයෙන් දඟ පන්දු යවන්නන්ගේ සංකලනය හොඳයි. බොහොම විශිෂ්ට දක්ෂතා තියෙන පන්දු යවන්නන් දැන් අපිට ඉන්නවා කිහිප දෙනෙක්ම බලාපොරොත්තු තැබිය හැකි. ඒ නිසා මා විශ්වාස කරනවා ශ්‍රී ලංකා කණ්ඩායම හොඳ තරගයක් දේවි. නමුත් අපේ ආරම්භක පිතිකරුවන් ගැන තවමත් අපට විශ්වාසයක් නැහැ. මොකද තාමත් ශ්‍රී ලංකා පිළිට බැරි වෙලා තියෙනවා ඉතාමත්ම දක්ෂ ප්‍රබල ශක්තිමත් ආරම්භක පිතිකරුවන් දෙදෙනෙක්ව නිර්මාණය කරගන්න, හදාගන්න. ඒ වගේම තමයි මැද පෙළ කඩා වැටීම. මැද පෙළ පිතිකරුවන් මීට වඩා ප්‍රවේශමෙන් පන්දුවට පහර දිය යුතුයි. නමුත් ඔවුන්ටත් තියෙන ප්‍රශ්නය තමයි ඔවුන් නවකීන්. වැඩි හරියක් ඉන්නේ නවකීන්. ධනංජය ද සිල්වා හැරුණු විට ජ්‍යෙෂ්ඨ පිතිකරුවන් නැහැ. අවාසනාවට කුසල් මෙන්ඩිස්, ධනුෂ්ක ගුණතිලක සහ නිරෝෂන් දික්වැල්ලට කෙටි කාලයක් ශ්‍රී ලංකා කණ්ඩායමෙන් ඈත් වෙලා ඉන්න වෙලා තියෙනවා විනය ප්‍රශ්න නිසා. ඒතර විනය ඉතාමත් වැදගත් බව අප අමතක නොකළ යුතුයි. ඔවුන්ට දඬුවමක් ලැබෙන්න ඕනේ අනිවාර්යයෙන්ම එංගලන්ත සංචාරයේදී ඇති වූ විනය ප්‍රශ්නය නිසා. නමුත් මේ ක්‍රීඩකයන් තිදෙනා නොමැතිවීමත් ශ්‍රී ලංකා කණ්ඩායමට ලොකු අවාසියක්, ලොකු බලපෑමක් කරන බවට මා තුළ විශ්වාසයක් තියෙනවා. ඉතින් ඇත්තටම ශ්‍රී ලංකා කණ්ඩායම නවකින්ගෙන් සමන්විත මේ කණ්ඩායමට මේ ඉතාමත්ම ලාබාල ක්‍රීඩකින්ගෙන් සමන්විත ඉන්දිය කණ්ඩායමට එරෙහිව කුමන ආකාරයේ සටනක් දෙන්න පුළුවන් වෙයිද? මේක තමයි දැනට අප හමුවේ තියෙන ප්‍රශ්නාර්ථය. ඉතින් මා විශ්වාස කරනවා ක්‍රීඩා විචාරකයෙකු හැටියට ශ්‍රී ලංකා නවකයින් හැකිතාක් උපරිම ශක්තියෙන් ක්‍රීඩා කරાવી කියලා. මොකද ඔවුන්ගේ අංක 1 ඉලක්කය අභිප්‍රාය විය යුත්තේ රට. ඔවුන් රට වෙනුවෙන් ක්‍රීඩා කරන ක්‍රීඩකයින්. ඒ නිසා තමන්ගේ පෞද්ගලික ආත්මාර්ථකාමී හැඟීම් පැත්තක තියලා හොඳ විනයක් ඇතුව ක්‍රීඩා කරලා එකම කණ්ඩායමක් හැටියට කණ්ඩායම හැඟීමෙන් යුක්තව ක්‍රීඩා කළොත් එංගලන්තයේදී දැක් වූ අසාර්ථකත්වයට වඩා නැත්නම් බංග්ලාදේශයට එරෙහිව දැක් වූ අසාර්ථකත්වයට වඩා ඉන්දියාව සමග තරඟ 6 හොඳින් අවසන් කරන්නට හොඳ තරගයක් දෙන්නට ශ්‍රී ලංකා නවකීන්ට පුළුවන්කම ලැබෙයි කියලා මා විශ්වාස කරනවා. නමුත් අවාසනාවකට මෙන් ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් නොමැතිවීමේ අඩුව තමයි අපට ඉතාමත්ම තදින් දැනෙන්නේ. 2015න් පස්සේ මේ ඇතිවෙච්ච ඇදවැටීම නවත්වන්නට තාමත් අපට බැරි වෙලා තියෙනවා. මොකද තිලකරත්න ඩිල්ෂාන් ලකුණු ලබා ගත්තේ වයස අවුරුදු 35ක සීමාවට කිට්ටු වෙලා වැඩිම ලකුණු ලබා ගත්තේ. මා පුංචි උදාහරණයක් ඔබට පෙන්වන්නම් තව මොහොතකින්. කුමාර සංගක්කාර, මහිල ජයවර්ධන, මාවන්න අතපත්තු, සනත් ජයසූරිය, අර්ජුන රණතුංග මේ ක්‍රීඩකයින් හෂාන් තිලකරත්න, රොෂාන් මහනාම වයස අවුරුදු 30න් පස්සේ තමයි ඉතාමත්ම හොඳින් ලකුණු අතරට ඇවිල්ලා ඉන්නේ. ඉතින් ඇයි මේ වත්මන් තේරින් කමිටුවට මේක තේරෙන්නේ නැත්තේ? අරවින්ද සිල්වා කියන්නේ ඇත්තටම බොහොම විශිෂ්ට ගණයේ පිතිකරුවෙක් ශ්‍රී ලංකාව බිහි කළ. ඔව් හොඳටම දන්නවා මේ අවුරුදු 30න් පස්සේ තමයි ක්‍රීඩකයින් වැඩිම ලකුණු අතරට එන්නේ අත්දැකීම් එක්ක. එමනම් ඇයි අරවින්ද මේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින්ට කතා කරන්නේ නැත්තේ? මදි පුංචිකමක් තියෙනවද කියලා මා දන්නේ නැහැ. එහෙම නැත්නම් ඔහුගේ තියෙන උද්දච්චකමද මා දන්නෙත් නැහැ. ඔවුන්ගේ තියෙන පරිපාලකයිනුත් එහෙමයි. බලධාරීන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉන්න ඉහළ පුටුවල ඉන්න අය ඇයි මේ යථාර්ථය තේරුම් ගන්නේ නැත්තේ? ඔවුන්ට පුළුවන් දිනේෂ් චන්දිමාල්ට කතා කරන්න. දැන් බැරිම තැන මා ඊයේ පෙරේද දැක්කා දිනේෂ් චන්දිමාල් බොහොම ප්‍රබල ලිපියක් ලියලා තියෙනවා ශ්‍රී ලංකා මේ තාක්ෂණික කමිටුවේ සභාපති හැටියට අරවින්ද සිල්වාට. ඔහුට තීරණයක් ගන්න ඕනේ. ඔහු වෘත්තීය ක්‍රීඩකයෙක්, රට වෙනුවෙන් ක්‍රීඩා කරපු ක්‍රීඩකයෙක්. ඇයි දිනේෂ් චන්දිමාල්ට මේ විදියට අසාධාරණ විදියට අයුක්ති සහගතව සලකන්නේ? මොකද ඔහු රට වෙනුවෙන් ක්‍රීඩා කරපු ක්‍රීඩකයෙක්. විනය ප්‍රශ්න නැතුව නවක ක්‍රීඩකයින් එක්ක ඔහු ඉතාමත්ම හොඳින් නායකත්වයේ ධර්මයෙන් ක්‍රීඩා කළා. මට මතකයි 2014 2020 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ලං වෙනකොට ඇත්තටම ඔහු කණ්ඩායමෙන් ඈත් වුණෙත් අවසාන මහ තරගයට ක්‍රීඩා නොකළෙත් පරිත්‍යාගයක් හැටියට.
මොකද ඒ වෙනුවට ලහිරු තිර්මාන ඉතාමත්ම හොඳින් අංක 3 ස්ථානයේ ක්‍රීඩා කළා. පසුව දිනේෂ් චන්දිමාලට සිදු වුණා අංක 4-5 ස්ථානවලට එන්න පරිත්‍යාගයක් කරලා සෙසු ක්‍රීඩකීන්ට අවස්ථාව දීලා. ඒ වගේ පරිත්‍යාග කරපු ක්‍රීඩකීන් ඔහු IPL යන්නේ නැතුව IPL තරගාවලියට ක්‍රීඩා කරන්නේ නැතුව තේරිලා තියෙද්දිත් ඔහු එංගලන්ත සංචාරයට ශ්‍රී ලංකා කණ්ඩායමත් එක්ක ගියා. මම IPL යන්නේ නැහැ කියලා. ඒ වගේ ප්‍රබල ස්ථාවරයක හිටපු ක්‍රීඩකයෙක් රට වෙනුවෙන්. ඉතින් ඇයි අපි මේ වගේ ක්‍රීඩකින්ගේ ක්‍රිකට් ක්‍රීඩා ජීවිතය විනාශ කරන්නේ? මම දන්නේ ඒ ලිපියට මොන වගේ පිළිතුරක් මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ලැබිලා තියෙනවද කියලා. කොහොම වුණත් තත්ත්වය කනගාටුදායකයි. මොකද අද ක්‍රිකට් ක්‍රීඩකයින්ට සිදු වෙලා තියෙනවා තමන්ගේ අනාගතය ගැන තීරණය කරන්න. එමුණොත් මේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් රට හැර යාවි බොහෝ දුරට. මොකද උන්ට ඉල්ලුම තියෙනවා ඇමරිකාවෙත් දැන් ඔස්ට්‍රේලියාව, එංගලන්තය, නවසීලන්තය වගේ රටවලත් කොදෙව්පිලි පාකිස්තානයේ වුණත් සීමිත ලීග් තරඟ වලට ක්‍රීඩා කරන්න උන්ට අවස්ථාව තියෙනවා. ඒමනම් ඇයි ඔවුන් මේ විදියට බොහොම බාල්දු තත්ත්වයට වැටිලා බොහොම කනගාටුදායක තත්ත්වයකට වැටිලා ලංකාවේ ක්‍රිකට් අනාගතය ගැන අවිනිශ්චිත තත්ත්වයක් තියෙනවා නම් ඔවුන් ඇයි ලංකාවේ ඉන්නේ? ඔවුන් රට හැර යාම ස්වභාවිකයි, සාධාරණයි. නිසා මා ක්‍රිකට් බලධාරීන්ට යලිත් අවධාරණය කරනවා අද කෙලින් පහර වැඩසටහනින් ස්ට්‍රේට් ෂොට් වැඩසටහනින් කරුණා කරලා ඔය ඔබේ තියෙන ඔය අධිමානසිකත්වයෙන් මිදිලා පහලට බැහැලා හිතන්න. විනය වැදගත් ඒක හරි. නමුත් ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකීන්ව අමතක කරන්න එපා. ඔවුන්ව රැකගන්න. කණ්ඩායම තේරීම මේගොල්ලන්ට කරන්න බැරි නම් මේ තේරීම් කමිටුවට කරුණා කරලා බැහැලා ගෙදර යන්න. වත්මන් තේරීම් කමිටුව අසාර්ථක බව අපිට ඉතාමත්ම පැහැදිලිව පේනවා. අසන්තද මිල්ටත් මේ ප්‍රශ්නෙට මුහුණ දෙන්න වුණා. ඔහුත් අසාර්ථක තේරීම් කමිටු සභාපතිවරයෙක්. අරවින්දද සිල්වා ඒ කාලේත් ප්‍රශ්න ඇති වුණා. අරවින්දත් යම් අසාර්ථකත්වයකට පත් වුණා. සනත් ජයසූරියටත් මේ ප්‍රශ්නෙට මුහුණ දෙන්න වුණා. ඒ නිසා තේරීම් කමිටුවට මීට වඩා විචක්ෂණශීලී, බුද්ධිමත්, දුරදිග බලන, දූරදර්ශී සමාජිකයින් පත් වෙන්න ඕනේ. වහාම මේ තේරීම් කමිටුව ගෙදර යන්න ඕනේ. මොකද ඔවුන්ට කරන්න බැරි බව දැන් ඔප්පු වෙලා අවසానයි. අපට එහෙම වුණොත් වෙන්නේ මේ ප්‍රපාතයට ඇද වැටීම තව තවත් වැඩි වුණොත් වෙන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් අපිට මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය අහිමි වෙන්න ඉඩ තියෙනවා 2023. ඒ වගේම 2020 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියට යාන්තමින් හරි සුදුසුකම් ලැබුවොත් පාපූරුවේ ගිහිල්ලා එල්ලුනොත් යාන්තමින් සුදුසුකම් ලැබුවොත් මිසක් එම තරඟාවලියේදීත් අපිට තියෙන බලාපොරොත්තු ඉතාමත්ම කනගාටුදායකයි. මොකද අපට වඩා ඉතාමත්ම හොඳින් දැන් 2020 ක්‍රීඩා කරනවා සෙසු රටවල්. බංග්ලාදේශය, ඒ වගේම ඇෆ්ගනිස්තානය, අයර්ලන්තය ඉතාමත් හොඳින් ක්‍රීඩා කරනවා. ඒ නිසා ශ්‍රී ලංකා කණ්ඩායම 2020 මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේදීත් ඉන්නේ ඉතාමත්ම පල්ලෙහා මට්ටමක. 2023 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ සුදුසුකම් ලැබීමේ සුපර් ලීග් තරඟාවලියේ අපි ඉන්නේ 11 වෙනියා හැටියට. නමුත් මේ ඉන්දිය තරඟාවලිය ඉතාමත්ම තීරණාත්මකයි. එක්දින තරඟාවලිය අපි බලමු මොකද වෙන්නේ කියලා ඉන්දියාව සමග පැවැත්වෙන මේ තරඟ හයේදී. ශ්‍රී ලංකාව කියන්නේ ජගත් එක්දින ක්‍රිකට් තරඟාවලියන්හිදී අතිවිශිෂ්ට දස්කම්පෑ කණ්ඩායමක්. අද මේ වගේ සෝචනීය ඉරණමකට මුහුණ පෑවට. මොකද ඔවුන් 1996 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ වීල්ස් ලෝක කුසලානයේ දිනාගත්තා අර්ජුන රන්තුංගගේ සුපිරි නායකත්වයෙන්. ඒ වගේම 2014 2020 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ශූරතාව දිනාගත්තා ලසිත් මාලිංග නායකත්වයේ දරද්දී දිනේෂ් චන්දිමාල් පැත්තකට වෙලා හිටිය පොඩ්ඩක් පරිත්‍යාගයක් කරලා. ඒ වගේම තමයි 2014 දී අපි ලෝක කුසලාන 2014-2020 ලෝක කුසලානේ දිනා ගන්න අතරේ 2012 දී 2020 ලෝක අනුශූරීන් බවට පත් වුණා. බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම මේ පරාජය වුණාට. ඒ වගේම තමයි 2007 අපි සීමිත ඕවර 50 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ අවසාන මහ තරඟයට සුදුසුකම් ලැබුවා. එහිදී අපි ඕස්ට්‍රේලියාවට පරාජය වුණා. ඊට පස්සේ 2011 දී අපි ඒත් ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ අවසාන මහ තරඟයට සුදුසුකම් ලැබුවා ඉන්දියාව සමග. ඉන්දියාව ජයග්‍රහණය කළේ. නමුත් අපි දෙවතාවක් ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ අනුශූරීන් බවට පත් වෙලා තියෙනවා. ඒ බව අපට අමතක කරන්න බෑ. ශ්‍රී ලංකාව මේ වන විට ජගත් එක්දින තරඟ 859කට ක්‍රීඩා කරලා තියෙනවා. ජයග්‍රහණ 390යි, පරාජයන් 427යි.
ලකුණු සම වූ තරඟ 5යි. විසඳුමකින් තොරව අවසන් වූ තරඟ 37යි. ඒ වගේම තමයි දැනට ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්න ක්‍රීඩකයින් දිහා බැලුවාම ඇන්ජලෝ මැතිවුස් තමයි වැඩිම අත්දැකීම් තියෙන ක්‍රීඩකයා. හිටපු නායකයා. විශේෂයෙන්ම තරඟ 218කට ඔහු ක්‍රීඩා කරලා තියෙනවා ලකුණු 5835යි. වැඩිම නොදැවී 139යි. ඊළඟට ඉන්නේ ජ්‍යෙෂ්ඨතම ක්‍රීඩකයා දිනේෂ් චන්දිමාල් තරඟ 149යි ලකුණු 3698යි. වැඩිම ලකුණු 111යි. ඊළඟට නිරෝෂන් දික්වැල්ල තරඟ 53යි. කුසල් පෙරේරා තරඟ 104යි. කුසල් මෙන්ඩිස් තරඟ 79යි. ධනංජයද සිල්වා තරඟ 48යි. දසුන් ශානක තරඟ 25යි. තිසර පෙරේරා තරඟ 166යි. තිසර පෙරේරාත් ඉතාමත්ම අත්දැකීම් බහුල තුන්නිරියව්වේ කැපිපෙනෙන ක්‍රීඩකෙක් හැටියට දස්කම් පාලා තියෙනවා. විශේෂයෙන් 20යි 20 සහ ජගත් එක් දින තරඟවලදී. ඊළඟට මා කැමතියි ප්‍රේක්ෂක ඔබේ අවධානය යොමු කරන්න මේ වයස ඉතාමත්ම වැදගත් තීරණාත්මක සාධකයක් හැටියට සැලකන්නේ. දැන් වත්මන් තීරීම් කමිටුව හිතන්නේ 30ට වැඩි අයට ක්‍රිකට් ගහන්න බෑ කියලා. නමුත් ඒ සම්පූර්ණයෙන්ම මිත්‍යාවක්, මුලාවක්. වයස අවුරුදු 30ට පෙර ටෙස්ට් තරඟවලදී සනත් ජයසූරිය තරඟ 30කදී ලකුණු 2101ක් රැස් කරලා තියෙනවා. කුමාර සංගක්කාර තරඟ 44කදී ලකුණු 3400යි. මහේල ජයවර්ධන තරඟ 65කදී ලකුණු 4738යි. අරවින්ද සිල්වා තරඟ 30කදී ලකුණු 1890යි. ඒ වයස 30ට පෙර. නමුත් මේ ක්‍රීඩකයින් වයස අවුරුදු 30න් පසුව තමයි වැඩියෙන්ම දස්කම් පාලා තියෙන්නේ. බලන්න වයස අවුරුදු 30න් පසුව ටෙස්ට් තරඟවලදී සනත් ජයසූරිය තරඟ 66කදී ලකුණු 4222යි. කුමාර සංගක්කාර තරඟ 63කදී ලකුණු 6368යි. මහේල ජයවර්ධන තරඟ 56කදී ලකුණු 4543යි. අරවින්ද සිල්වා තරඟ 41කදී ලකුණු 3207යි. එතකොට වයස අවුරුදු 30ට පසු එක්දින තරඟවලදී සනත් ජයසූරිය තරඟ 245කදී ලකුණු 8307ක් රැස් කරලා තියෙනවා. කුමාර සංගක්කාර තරඟ 196කදී ලකුණු 8217යි. මහේල ජයවර්ධන තරඟ 187කදී ලකුණු 5418යි. අරවින්ද සිල්වා තරඟ 141කදී ලකුණු 4579යි. පන්දු යවන්නන්ගේ තත්ත්වයත් ඒකයි. මුත්තයා මුරලිදරන් වැඩිම කඩු ලබා ගත්තේ වයස අවුරුදු 30ට පස්සේ. චමින්ද වාස් වුණත් එහෙමයි. ඉතින් මේ යථාර්ථයෙන් ඔබට ගිහිල්ලා ඇයි මේක කල්පනා කරන්න බැරි වත්මන් තීරීම් කමිටුවට? ඇයි මේ යථාර්ථය පේන්නේ නැත්තේ? එමනම් දැන් වයස අවුරුදු 30 සීමාවේ 31 ඉන්න ක්‍රීඩකයින්ට දස්කම් පාන්නට ඉහළ දස්කම් පාන්නට තියෙන හොඳම අවස්ථාව තමයි මේ වත්මන් තීරීම් කමිටුව නැති කරලා තියෙන්නේ. මේ අපරාධයට වුන් වග කිව යුතුයි. මම හිතනවා ප්‍රමෝද වික්‍රමසිංහට, රොමේෂ් කළුවිතාරණට සහ හේමන්ත වික්‍රමරත්නට ජනතාව හමුවට ඇවිල්ලා කියන්න දෙයක් නැහැ. ඔවුන්ගේ ආකල්පය වැරදි, ඔවුන්ගේ දර්ශනය වැරදි. ඉතින් ඇත්තටම මේ අවාසනාවන්ත තත්වයෙන් ගොඩ එන්නට නම් අපි වහාම මේ තීරීම් කමිටුව වෙනස් කළ යුතුයි. ඒ වගේම ක්‍රිකට් පරිපාලනයේත් වෙනසක් සිදු විය යුතුයි. ඒ සඳහා ව්‍යවස්ථාව වෙනස් කළ යුතුයි. ඒ අභියෝගයේ තියෙන වත්මන් ක්‍රීඩා අමාත්‍යවරයාට. ඒ වගේම තමයි විශේෂයෙන් අපි නායකයින් කීප දෙනෙක්ම අත්දැක බලලා තියෙනවා. එක්දින තරඟවලදී මේ වන විට නායකයින් 9 දෙනෙක් පහුගිය කාලය තුල අත්දැක බලලා තියෙනවා. කුසල් ජනිත් එක්ක. ඒතර බලන්න ක්‍රීඩකයින් කොච්චර සංඛ්‍යාවක් අත්දැක බලලා තියෙනවද? ඉතින් මේ හාස්‍ය ජනක කරුණක් මේක. තීරීම් කමිටුව වලට කෂේරුවක් තියෙන්න ඕනේ හරි ක්‍රීඩකයින් තෝරන්න. ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් වටා නවක ක්‍රීඩකයින් අත්දැක බලන්න, කළමනාකරණය කරන්න. එසේ නැතුව මේ තීරීම් කමිටුවේ හිතුවක්කාර ඒ වගේම අමනෝඥ ක්‍රියාකලාපය නිසා ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ඇද වැටෙනවා නම් ඒකට වගකිව යුත්තේත් ඔවුන්මයි සහ පරිපාලකයන්. ඉතින් වගකිව යුතු කෙනෙක් මේකට ඉන්න එපැයි. දැන් එංගලන්ත සංචාරයෙන් පසුව පශ්චාත් පරීක්ෂණයක් පැවැත්වුවා නම් මොකද්ද වෙලා තියෙන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් වලට කියලා පැහැදිලි. බංග්ලාදේශය හමුවේ ප්‍රථම වරට අපි ජගත් එක්දින තරඟාවලියක් පරාජය වුණා 2-1 වශයෙන්. වාසනාවට අවසන් තරඟයේදී කුසල් ජනිත්ගේ ශතකය නිසා ඔහු උඩපන්දු 3ක් ලබා දීලා ඒ ශතකය රැස් කළේ. නැත්නම් ඒ තරඟයත් සමහර විට බංග්ලාදේශය දිනන්න ඉඩ තිබ්බා. ඉතින් කොහොම වුණත් දැන් ඉන්දියා කණ්ඩායම හමුවේ අපි බලමු ශ්‍රී ලංකා කණ්ඩායම කොහොමද ක්‍රීඩා කරන්න කියලා. ඇත්තටම නවක ක්‍රීඩකයින් දස්කම් අතරට එනවා නම් අපි ඒ ගැන ඉතාමත් සතුටු වෙනවා. නමුත් ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් අමතක කරලා අපිට මේ ගමන යන්න බැරි බව අවධාරණය කළ යුතුමයි යලිත් යලිත්. ඉතින්
අද ස්ට්‍රේට් ෂොට් නැත්නම් කෙලින් පහර වැඩසටහනේ සමාප්තිය ලකුණු කරන්න ඉස්සෙල්ලා මා කැමතියි දයාබර ප්‍රේක්ෂක ඔබට මතක් කරන්න. ප්‍රේක්ෂක ඔබ තමයි අපේ ලොකුම ශක්තිය. ඒ නිසා මේ වැඩසටහන අඛණ්ඩව නරඹන්නට මිනි TV නාලිකාව YouTube නාලිකාව subscribe කරගන්න. නැත්නම් අපිට like එකක් දාන්න. ඔබේ අදහස් අපිට ඔබේ comments අපිට එවන්න. එතකොට අපිට පුළුවන් ඉදිරි වැඩසටහන් මීටත් වඩා විධිමත් ලෙස සාර්ථකව සංවිධානය කරගන්න. ඔබ වෙනුවෙන් ඔබේ බලාපොරොත්තු ඔබේ අපේක්ෂාවන් ඔබ වඩාත් කැමති ක්‍රීඩකයින් ගැන අපිට කියන්න කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම මෙම නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරගන්න කියලා මා යලිත් ඔබෙන් ඉතාමත්ම ආදරයෙන් ඉල්ලා සිටිනවා. කෙලින් පහර නැත්නම් ස්ට්‍රේට් ෂොට් වැඩසටහනේ ප්‍රධාන අරමුණ තමයි ශ්‍රී ලංකාවේ ක්‍රීඩාව පිළිබඳ විනිවිදව කතා බහ කිරීම, විශේෂයෙන් ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳව. එහෙමනම් අදට අප ඔබෙන් සමුගන්නවා. යලිත් ඉන්දිය සංචාරයෙන් පසුව තරඟාවලියෙන් පසුව හමුවීමේ බලාපොරොත්තුවෙන් එතෙක් ප්‍රාර්ථනා කරනවා දයාබර ප්‍රේක්ෂක ඔබට ඔබේ සුබවාදී ආකල්ප ඉටුවන වාසනාවන්ත හෙට දවසක් උදා වේවා කියලා.